ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. සුව වේවා සුබ වේවා සුබ වේවා. වේලාව උදෑසන 6යි. අපි ආරම්භ කරන්න සූදානම් පත්තරමේන්තුව. අද දවසේදීත් ජාතික පුවත්පත් ගණනාවක් අපේ අතේ තියෙනවා. අපි සූදානම් මේ පිළිබඳව කතා බහ කරන්න. සියලුම පුවත්පත් මුද්‍රණද්වාරයෙන් එන්නේ නැහැ. දිනමින, ඩේලි මිරර්, ලංකාදීප වගේ පුවත්පත් මුද්‍රණද්වාරයෙන් ලැබෙනවා. අරුණක් තියෙනවා. අරුණක් තියෙනවා නේද? අරුණ තියෙනවා. ලංකාදීප තියෙනවා. අනිත් ඒවා ලංකාදීප, අරුණ, ඩේලි මිරර්, දිනමින. එච්චරනේ තියෙන්නේ. ඔව්. අනිත් ඒවා අපි සූදානම් e-papers විදිහට නැත්නම් අන්තර්ජාලය ඔස්සේ අරගෙන අපි ඔබට ඉදිරිපත් කරන්න. දිනුෂ මේ දිනවල දැන් ගණන් මිමි කියන්නෙත් නැති එකේ හැමතැනින්ම ඇහෙන කතාවක් තියෙනවා දැන් අඩු වෙනවා කියලා. මොකද්ද මේ අඩු වෙනවා කියලා කියන්නේ? යම් මට්ටමක ගත්තාම ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. හැබැයි තවම එහෙම අර වක්‍රය පහළට නැවෙන්න පටන් ගත්ත රෝගීන් ආසාදිතයන් වගේම මරණ වාර්තා වීම ඒ වක්‍රය පහළට නැවෙන්න ගත්තේ කියලා කියන්න තරම් අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒක නිසි වෙලාවට නිසි උදවිය කියයි ඔන්න දැන් එක්තරා මට්ටමකට ඇවිත් තියෙනවා කියලා. කොහොමුණත් අපි තවමත් ඉන්නේ රතු කලාපේනේ. සාමාන්‍යයෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 950 විතර වගේ ඉලක්කමකට පහළට ගෙන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අපි කොළ කලාපයට එන්න. කොළ කලාපයට ආවම සංචාරකයන්ට ලංකාවට එන්න පුළුවන්. සාමාන්‍ය දෛනික කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ ඉන්න ජනගහනයත් එක්කයි මේ 950ක් විතර ආවම අපි කොළ කලාපයට එන්නේ. සාමාන්‍යයෙන් ගත්තම ඒ කියන්නේ ප්‍රතිශතයක් විතර ගත්තම ඒක අවේට හදලා ගන්න පුළුවන්. 950ක් විතර දවසකට වාර්තා වෙද්දී හරි කියලා. මුදික මේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා ඊපෙරේද කියනවානේ මිනිස්සු පැපොලට බයයි. හැබැයි කොරෝනාවට බය නැහැ. පැපොලෙන් මිනිස්සු මැරෙන්නේ නැහැ. කොරෝනාවලින් මිනිස්සු මැරෙනවා. ඒ වුණාට පැපොලට මිනිස්සු බයයි. ඕක කල්පනා කරලා බැලුවහම බුද්ධික මහාචාර්ය අර්ජුන ද සිල්වා මහත්මයා කියන කතාවේ ඒක පැහැදිලිවම ඇත්ත. හරිද? ඇයි මිනිස්සු පැපොලට බය සහ මෙච්චර කියද්දිත් මේ කොරෝනාවලට බය නැතුව වගේ මේ නීති රීති කඩන්නේ. මාස්ක් එක දාන්න එක තැන ඉඳලා. ඇයි පැපොලට බය? පැපොලට බය පැපොල දෙයියන්ගේ ලෙඩක් හින්දා. බුද්ධික පැපොල දෙයියන්ගේ ලෙඩක්. එතකොට දෙයියන්ගේ ලෙඩක් හැදුනයින් පස්සේ කරන්න ඕනේ සිරිත් ටිකක් තියෙනවා. විරිත් ටිකක් තියෙනවා. තහංචි ටිකක් තියෙනවා. හරිද? ගෙදර අය වෙන් වෙලා ගෙදර අයගෙන් වෙන් වෙලා ඉන්න ඕනේ. කන්න බොන්න ඕන කෑම බීම ජාති තියෙනවා. ගෙදරට ගේන කෑම බීම ජාති පිලා පිළිහුඩු ගේන්නේ නැහැ. ඊට පස්සේ ගේ ඉස්සරහා කොහොඹ අත්තක්. හරිද? එහෙම නැත්නම් තවත් පැතිරෙනවා නම් මීහරක් ඔලුවක් වගේ දාන මේ සංකේතයක්. හරියට මේ නිරෝධායන වෙන නිවසක කියලා ස්ටිකර් එකක් ගැහුවා වගේ. හරිද? මේ තහංචි තියෙනවා. හරිද? දැන් දෙවියෝ ඉන්නවද නැද්ද කියන කතාව හොයන්න ගිහිල්ලා තමයි අපි අර කියනවනේ වචනය මේ කරගත්තේ. හරිද? දෙවියෝ ඉන්නවද නැද්ද කියන කතාවක් නෙවෙයි. එතකොට මේ වගේ වදුරු වසංගත පුරාණ සමාජවලත් තිබුණා. ඒ කාලේ මිනිස්සුත් දැනගෙන හිටියා මුන්ට මේ යන්න එපා කිව්වට එළියට බහින්න නැතුව ඉන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මේක දෙයියන්ගේ ලෙඩ. හරිද? දෙයියන්ගේ ලෙඩ වලට පිළිවෙත් සම්මතයක් තියෙනවා. දවස් 14ක් මෙහෙම ඉන්න ඕනේ. මේ දවස් 10 නාන්න ඕනේ නාන එකත්. දැන් ඔන්න ඔය දේ අපිට අද දවසට අදාළ කරගන්න බැරි වෙච්ච එකේ අවුල තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම ওই ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා ඉඳිද්දි ටිකක් කල්පනා කරන්න පුළුවන් අපේ සාම්ප්‍රදායික වටිනාකම් හර තියෙන ඒවා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. බොරු නෙවෙයි හර ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එතකොට පැපොලට මිනිස්සු බය ඇයි කියලා හිතා ගන්න පුළුවන්. පැපොලට බයයි නමුත් කොරෝනාවට බය නැහැ. අපි අද ප්‍රධාන පුවත්පත්වල පුවත් මොනවද කියලා බලමු. දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්නම්. ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් අඩු වෙලා කියලා තමයි දිනමින පුවත්පත ඔවුන්ගේ මුල් පුවත විදිහට පළ කරන්නේ. ළමා රෝහලට රැගෙන යන ආසාදිත දරුවන්ගේ අඩුවක් කියලා සඳහන් කරනවා. සන්ධ්‍යා කරුණාරත්නයි දිනමින පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සෞඛ්‍ය බලධාරීහු කියයි කියලා ඇය ප්‍රකාශ කරනවා. කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව අඩු වී ඇති අතර කොළඹ රිජ්ජු යාරය ළමා රෝහලට ඇතුළත් කරන කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවද
3න් 1ක් දක්වා පහත වැටි ඇති බව බලධාරීහු පවසති. මේ අතර සෞඛ්‍ය අංශ අපේක්ෂා කළ පරිදි ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනට අඩු වී ඇති නමුත් කොයි අවස්ථාවේ හෝ නැවත වැඩිවීමක් සිදු විය හැකි බවද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. පසුගිය දිනයන්හිදී දෛනිකව කොවිඩ් ආශ්‍රිත දරුවන් 25ක් 30ක් පමණ ප්‍රමාණයක් රෝහලට ඇතුළත් කර බවත් මේ වන විට 10ක් 12ක් දක්වා අඩු වී ඇති බවත් කොළඹ රිජ්ජු ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කරා කියලත් සඳහන් කරලා තියෙනවා. කොවිඩ් හැදිලා සුවවෙච්ච අයට උනත් දීර්ඝකාලීනව බලපාන්න පුළුවන් යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. දීර්ඝකාලීන කියලා කියන්නේ මහා මට්ටමේ ඒව නෙවෙයි. ඒ කියන්නේ අධික තෙහෙට්ටුව ඊට පස්සේ නිසි එල්ලයකින් වැඩක් කරන්න අමාරුයි. ඊට පස්සේ නිකන් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔය පැත්තකට දාලා තියෙන්න හිතෙනවා. ඒ නිසා experts urge those who recover from COVID to avoid strenuous works for few weeks. සති කීපයක් විතර යනකම් බර වැඩ කරන එකෙන් නතර වෙන්න. එහෙම නැත්නම් බර වැඩ කරන්න එපා. ඇඟ මහන්සි වෙන, හිත මහන්සි වෙන, ඔළුව මහන්සි වෙන වැඩ කරන්න යන්න එපා. මොකද සමහරුද විය මේ කොවිඩ් වලින් ප්‍රතිකාර ලැබලා ගෙදර එන ගමන් ජිම් එකට ගිහිල්ලා වැඩි හොඳට කියලා. හැබැයි ඒක සමහරට මාරාන්තික අවසාන විසඳුමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ වගේ මේ තියෙන කෙඩෙත්තු ගතිය වගේ දේවල් රෝග ලක්ෂණ දිගට තියෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කෙනෙක් සුව වෙලා ඉන්නවා නම් කොවිඩ් හැදිලා ටික කාලයක් යනකම් සති කීපයක් යනකම් බර වැඩ කරන්න එපා කියලා සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන උපදෙස් ලබා දෙනවා කියලා අද ජමිලා හුසෙන් තමයි ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ. සුනිල් පෙරේරා ගායකයා කොවිඩ් හොඳ වෙලා ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ නැවත වතාවක් නියුමෝනියාව හැදුණා. ඒ කියන්නේ හොඳ වුණා කියන එක සැරේට තීරණය කරන්න බෑ. පරිස්සම් වෙන්න ඉතාමත්ම වැදගත්. අද පුවත්පත ප්‍රධාන පුවතට ඉදිරිපත් කරලා තිනවා පාසල් ආරම්භයට පෙර සියලු සිසුන්ට කොවිඩ් එන්නත් ඕනා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරපු ප්‍රකාශය ඉන්දික හේවා විතරන අද පුවත්පත රූපට දක්වලා තියෙනවා. පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවත් සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වල පිරිස්වලට එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. දරුවන්ට ලබා දීම සඳහා සුදුසුම එන්නත ෆයිසර් එන්නත බවත් එක්සත් ජනපද නිර්දේශ කරන බව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා කියලා වෛද්‍ය නලින්ද හේරත් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අද පුවත්පත මුල් පුවත වාර්තා කරලා තිනවා. දිවයින පුවත්පතේ මුල් පුවතත් එවැනිම ආකාරයෙන් තමයි සඳහන් වෙන්නේ. එය C1.2 මාරකයෙන් ගැලවෙමු කියලා තමයි සඳහන් කරන්නේ. මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා ශමින්ද සිල්වා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. එන්නතට පෙර අවශ්‍ය පියවර ගන්න ප්‍රමාද කරන්න එපා කියන එක තමයි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පත. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක මේ වන විට පැතිර යන C1.2 නැමැති දරුණු කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති නිසා වෛරසය මෙරටට පැමිණීමට පෙර නිසි අධ්‍යයනයකින් සිටවිය යුතු ඇතැයි වෛරස් වේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා ප්‍රකාශ කරා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පතේ මුල් පුවත් අතරට I don't know why මෙහෙම වෙන්නේ ඇයි ජිප්සිස් නායක සුනිල් ලබ්බාප්‍රාප්ත වෙයි කියන පුවතත් වාර්තා කරලා තියෙනවා. අද ලංකාදීප සහ මව්බිම් පුවත්පත් දෙකේම ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ එකම වාර්තාව හරක්කටාගේ ගෝලයාගේ සුපිරි වෙළඳසැලේ බඩු වෙන්දේසියේ තංගල මහාධිකරණයේ නියෝග ලක්ෂ 50ක බදු සතොසට විදුලිපකරණ තවත් ආයතන කිහිපයකට නිමන්ති රණසිංහ වාර්තා කරනවා. ඊට පස්සේ මව්බිමට වාර්තා වෙන ප්‍රධාන සිරස්තලය මද්‍රව්‍ය ජාවාරම්කාර හරක්කටාගේ නාකුළුගමුව සුපර්මාකට් එකේ සියලු බඩු සතොසට විදුලිපකරණ රාජ්‍ය ආයතනවලට තංගල් මහාධිකරණය නියෝග කරයි. ඒ මව්බිම් පුවත්පතේ සිරස්තල. එතකොට කවුද මේ හරක්කටා කියන කාරණාවත් අද මව්බිම සහ ලංකාදීප පුවත්පත් දෙක පැහැදිලි කරනවා. ඩුබායි රටේ සැඟවී සිටින ප්‍රකට මත්කුඩු ජාවාරම්කාරයෙකු වගේම පාතාල සමාජිකයෙකු වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ නීති විරෝධී මුදල් වලින් තංගල්ල නාකුළුගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි වෙළඳසැලක තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය විදුලි උපකරණ සතොසට සහ රාජ්‍ය ආයතනවලට ලබා දෙන ලෙසට තංගල් මහාධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඊළඟට සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යාමට තරම් මුදලක් හරක්කටාගේ ගෝලයා වන අසුන් චාමර නැමැත්තට ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව අධිකරණයේදී කතාබහට ලක් වෙනවා. එතකොට තමයි හෙළිවෙන්නේ හරක්කටාගේ මත්කුඩු ජාවාරමින් උපයා ගන්නා මුදල් තමයි මේ විදිහට සුපිරි වෙළඳසැලක් සඳහා දෙන්න ආයෝජනය කරලා තියෙන්නේ. එතකොට ලංකාදීප පුවත්පත කියනවා දකුණු මුහුදු තීරයේදී වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219ක් සමග ඉකුත් 11
වෙනිදා ජුනි මාසේ 11 වෙනිදා ජුනි මාසේ 11 වෙනිදා සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219ක් එක්ක ඒ මද්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනාපු සකීදුව කියන බහුදින යාත්‍රාවත් මේ හරක්කටාගේ ගෝලයට තමයි අයිති වෙලා තියෙන්නේ. එතකොට ඔහු මේ තරම් සල්ලි උපයලා තියෙන්නේ සුපර් මාකට් දාන සල්ලි හම්බුනේ කොහෙන්ද කියලා පැහැදිලි. ඒ නිසා නඩු කටයුත්ත ඉස්සරහට ගෙනියනවා. ඒ අතරතුර මේ නාකුළුගම සුපර් මාකට් එකේ තිබිච්ච බඩු ටික සතුසට දෙන්න විදුලි උපකරණ අනිත් ඒවා රාජ්‍ය ආයතනයට දෙන්න කියලා ඊයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තංගල මහා අධිකරණය නියෝග කරනවා. අනුපුවත්පතේ මෙට්‍රික් ටන් අරුණ පුවත්පතේ තියෙන ඊළඟ පුවතක් හරක් කටාගෙන් පස්සේ ඊට පස්සේ යනවා මෝල්ලු මෙට්‍රික් ටන් 4000ක මෝල්ලුන්ගේ කතාවක්. මෙට්‍රික් ටොන් 4000ක සතොස සහල් ටෙන්ඩරය මහා මෝල්ලු කලහරි පැටලෙන මෙ කියන්න ගෑම පස්සේ මේ අපි කන හාල් ගැන මේ කියන්නේ ඊයේ සතොසට සහල් මිලදේ ගැනීම සඳහා ටෙන්ඩර එකක් විවෘත කරන්න නිමිතව තිබුණා. උදේජීවී ඒකනායක වාර්තා කරනවා සතොස වෙළඳසැල් 400ක් මගින් ඉදිරි සතියේ කාලයේදී අලෙවි කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000ක් මිලදේ ගැනීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩර එකට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිසිවෙකුත් මිල ගණන් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණ වෙනවා. ඒ අනුව දැන් ටෙන්ඩරේ සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් 5 දෙනෙක් විතරයි. එම සහල් මෝල් හිමියන්ට ඉදිරිපත් කළ හැකි සහල් මෙට්‍රික් ටොන් 1500කටත් වඩා අඩු ප්‍රමාණයක්ලු ලොකු අය කරා ඇරලා තියෙනවා. කොහොමුණත් දැන් පාලන මිල නියම කළාට පස්සේ වෙළඳ පොළ සහල් සැපයුම අඩාල කරන්න මේ මහා මෝල්ලු කටයුතු කරනවා කියලා අනාවරණ වෙමින් පවතිනවා. ඒක අරුණ පුවත්පතත් කියන මොකද සතියක අරුණ පුවත්පතත් මේක වාර්තා කරලා තිබුණා. පාලන මිලක් ගෙනාවෙන් පස්සේ හරි අපි දෙන්නම් මේ ගානට කියලා වෙළඳ පොළට සහල් ලිප ලබා දෙන එක පාලනය කරන්න මෙතන ඒක අඩාල කරන්න කටයුතු කරනවා කියලා පොළොන්නරුවේ ප්‍රධාන සහල් මූල හිමියන් දෙදෙනාට සහල් ලොරි 30ක් 40ක් වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන්කම තිබුණා වුණත් පෙරේදා ඒ මූල් වලින් ලොරි රථ දෙක පැකින් පමණයි වෙළඳ පොළට නිකුත් කර තිබුණේ. දැන් ඔය අපි අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඉඳන් එනකොට කොළඹ අපි දකිනවා මේ එහෙම නැත්නම් කොළඹ ඉඳන් යද්දි දකිනවා මේ මහා මූල්ලුන්ට අයිති ලොරි කීයක් අපිව පහු කරගෙන යනවද කියලා. දවසකට මේ විදියට ලොරි 30ක් 40ක සහල් නිකුත් කරන්න පුළුවන්කම තියෙද්දි පෙරේදා ලොරි නිකුත් කරලා තියෙන්නේ දෙකක් විතරගේ. කියනවලු ලොරි කැඩිලා ඊට පස්සේ වැඩ කරන අයට කොවිඩ් හැදිලා දහසක් දේවල් කියනවලු අර මොනවාද කිතුල් ගහේ නැග්ගාමත් කියනවනේ. නමුත් මේ කාරණා ගැන අවධානයෙන් ඉන්නවා. මෙන්න මේ නිසා තමයි මේ මොහොතේදී හදිසි නීති රෙගුලාසි ගෙනාවේ කියන කාරණාව පැහැදිලි කළා ඊ පාර්ලිමේන්තුවේදී. පහසුවටත් වාසියටත් කියන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. අපි සූදානම් පළවෙනි විරාමයට යන්න. ආහාර හිඟයක් ඇත්තේ නෑ. තියෙන්නේ මාෆියාවක් කියලා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකාර්ය මන්ත්‍රීවරයා කියනවා. ක්‍රිබ් එක ගැනත් කියලා තියෙන බුද්ධික මේ වෙන පුවතක් තිබුණා මේ ක්‍රිබ් එකේ ඉන්න අයට මොකක් හරි සහනයක් දෙන්න කියලා. ක්‍රිබ් එකේ ඉන්න අය කියලා කිව්වම පස්සේ අත පහළ ඒ කියන්නේ නිකවට හරි බලනවා අත ඒ කියන්නේ කමට හරි පහළ ගිහිල්ලා තියෙයිද කියලා. අත් දෙකම උස්සගෙන ඉන්න අය ඉන්නේ ක්‍රිබ් එකේ ඉන්නවද කියලා. හදිසි නීතිය ඊයේ සම්මත වුණා. ඒ පිළිබඳව තමයි අද වාර්තාව. හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මතයි කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා කියලා සඳහන් කරනවා. රෙගුලාසි සඳහා පක්ෂව 132ක් ඡන්දය ලබා දුන්නා. විපක්ෂව 51 දෙනෙක් ඡන්දය ලබා දුන්නා. ආණ්ඩු පක්ෂයේ මැතිවතුරුන් සියලු දෙනාම වගේ මේකට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ වගේම තමයි මහජන ආරක්ෂක ආඥාපනතේ දෙවන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වෙනිදා පනවනු ලැබුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් නීති රෙගුලාසි ඊයේ සම්මත වුණා කියලා තමයි සඳහන් කරන්නේ. විවාදය උදේ ආරම්භ කරා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තමයි විවාදය ආරම්භ කරේ. පෙරෝ 10:30 ඉඳලා පස්වරු 4:30 දක්වා විවාදය පැවතියා. හවස 4:40ට විතර තමයි ඡන්දය ගණනය කිරීම ආරම්භ වුණේ. එහිදී තමයි මේ විදිහට ප්‍රතිඵලයක් ආවේ. එය අද පුවත්පතත් වාර්තා කරලා තිනවා. හදිසි නීති රෙගුලාසි ප්‍රකාශය වැඩි ඡන්දයෙන් සම්මතයි කියලා අද පුවත්පතත් වාර්තා කරනවා. එම පුවත අපි අපිට ඉදිරිපත් කරන්නම්. අද පුවත්පතේ වාර්තාවේදී කියනවා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා තමයි
හදිසි නීති සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නීති රෙගුලාසි වලට 30 වෙනිදා පනවන ලද හදිසි රෙගුලාසි වලට අදාළ ප්‍රකාශය ඊයේ වැඩි ඡන්දයෙන් 81ක වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරා කියලා තමයි කතානායක මහින්දයාප අබිවර්ධන මහතාගේ ප්‍රකාශය සඳහන් කරන්නේ. හදිසි නීති රෙගුලාසි වලට අදාළව 132ක් පක්ෂව විපක්ෂ 51යි කියලා සඳහන් කරලා තිනවා අද පුවත්පතේ වාර්තාව. ඔව් අද පුවත්පත කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්දය විමසන අවස්ථාවේදී සභාගමේ හිටියේ නැහැ කියලා. එතකොට හදිසි නීතිය ඇයි ගෙනාවේ ඒක ඕන් නැහැනේ කියලා කතාවකුත් තියෙනවානේ. වැල්ලම්පිටියේ කුණුකන්ද වැටෙද්දිත් පහුගිය ආණ්ඩුව හදිසි නීතිය දැම්ම. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ඊයේ කරපු කතාව අද ජාතික පුවත්පත් කිහිප ආකාරයකින් වාර්තා කරනවා. අජිත් තලහකෝන් තමයි වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. වැල්ලම්පිටියේ කුණුකන්ද වැටෙද්දිත් පසුගිය ආණ්ඩුව හදිසි නීතිය දැම්මා. ඒ බව කෘෂිකර්ම අමාත්‍යවර සිහිපත් කරනවා. හදිසි නීතිය ප්‍රකාශයටපත් කර දින 14ක් ඇතුළත ඒක පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්න ඕනේ. දින 14කට පසුව තමයි මෙහි තියෙන බලය පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඒ කියන්නේ දින 14කට පස්සේ මේකේ තියෙන බලය පාර්ලිමේන්තුවට ලැබෙනවා. අවශ්‍ය නම් පනතේ අඩුපාඩු ඉවත් කරලා සංශෝධනය ගෙනින්න පාර්ලිමේන්තුවට පුළුවන්. පාර්ලිමේන්තුව සම්මත කළ පසුවයි මේක නීතියක් බවට පත් වෙන්නේ. හදිසි නීතිය අවශ්‍ය නැහැ කියලා മന്ത്രിවරුන් හිතනවා නම් මේ සම්මත නොකර ඉන්න පුළුවන් කියලා ඇමතිතුමා සඳහන් කළා. ඒ වගේම ඇමතිතුමා කරපු මේ ප්‍රකාශය අනික් පැත්තෙන් තවදුරටත් වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ තමයි සහල් මාෆියාකරුවන් එක්කන්නයකදී බිලියන 50ක් හම්බ කරනවා. සහල් මාෆියාකරුවන් එක්කන්නයකදී බිලියන 50ක් හම්බ කරනවා. රජයේ සහතික මිලක් නියම කර තිබියදීත් අඩු මුදලට ගොවියගෙන් වීමලදී ගන්නා මාෆියාකරුවන් කිහිප දෙනෙක් එක්කන්නයකදී පමණක් රුපියල් බිලියන 50කින් ලාභ උපයන බව කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්ව උදාහරණයකට 55ට ගන්න නාඩු වී කිලෝ එකක් වීකල් හාල් කරලා විකුණන්නේ 125ට. ඊට පස්සේ සම්බා කිලෝ එක ගන්නවා වී කිලෝ එක 60ට ගන්නවා 150ට හාල් විකුණනවා. දැන් බිලියන 50ක් මේ විදියට ලාභ උපයන්නේ බොහෝ විට බැංකු වලින් ණයට දෙන සල්ලි වලින්. බැංකු වලින් ණයට සල්ලි ගන්නවා ඊට පස්සේ මේ විදියට බිලියන ගණන් වලින් ලාභ උපයනවා. මේක කොයිතරම් සාධාරණද කියන ප්‍රශ්නය තමයි මේ විවාදය. එහෙම නැත්නම් මේ හදිසි නීති රෙගුලාසි මේ විද්‍යාවේ ක්‍රියාත්මක කිරීමත් එක්ක සමාජයේ කතාවට ලක් වෙන්න ඕන කාරණාව. හදිසි නීතිය දැන් මේක පාලනය කරන්න. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි. සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න කියන්නේ අද තියෙන්නේ ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. හදිසි නීතිය දැන් මේක පාලනය කරන්න. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් රජයේ සතුව තියෙනවා. ඒ නිසා සහල් සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙක් බයක් ඇති කරගන්න එපා. ඒ වගේම මේ රටේ වීහිඟියකුත් නැහැ. ජනතාවට කෑම සැපීමේදී කිසිදු අර්බුදයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හදිසි නීති උපයෝගී කරගෙන ජනතාව පීඩාවට පත් කරනවා කියලා විපක්ෂයද චෝදනා කරනවා. හැබැයි මෙච්චර දරුණු කොවිඩ් වසංගතයක් තියෙන අවස්ථාවකත් විපක්ෂයේ උද්ඝෝෂණ 847ක් කරා. ඩෙල්ටා පැතිරෙනවා කියලා දැන දැනත් මිනිස්සු පාරට බැස්සෙව්වා. උද්ඝෝෂණ 848ක් කරා. හැබැයි බැටන් පොළු ජල ප්‍රහාර මේ කිසිවක් භාවිත කළේ නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. හැබැයි අපි එදා උද්ඝෝෂණ කරද්දී ඔබතුමාලගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට ගැහුවේ වතුරට කිතුල් ඇට දාලා. ඒව සිහිපත් කළා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා. එතකොට හදිසි නීතිය දැම්මේ මෙන්න මේ තත්ත්වය පාලනය කරන්න කියන කාරණාව අවධාරණය කරනවා ඊයේ පාර්ලිමේන්තුවේදී. හැබැයි හදිසි නීති වලට අපි නම් විරුද්ධයි. මෙහෙම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර් කුමාර දිසානායක මහත්මයා දිනමින පුවත්පතයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. හදිසි නීති රෙගුලාසි වලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ විදිහට සඳහන් කරනවා සරුණා විජයකෝන් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. අසීමිත බලයක් අතර ගැනීම රජය හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීමට සූදානම් වන බවත් මේ රෙගුලාසි වලට තම පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර් කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. වැඩිදුරටත් එතුමා කිව්වා හදිසි නීතිය සම්පාදනය වන්නේ විධායක ව්‍යවස්ථාදායක සහ පාර්ලිමේන්තු යන ආයතන තුනේම බලය එක පුද්ගලයෙකු අතට ගැනීමයි කියලා. ඒ නිසා ඒකට විරුද්ධ වෙනවා කියලා තමයි අනුර් කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකයා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි උද්ඝෝෂණ පවත්වන ස්ථානවලට කඩා පැනීමට හැකියාව තිබෙනවා. ආණ්ඩුවේ උත්සාහය ජනතාව මර්ධනය කිරීම මිස ජනතාවට සාහන සැලසීම නෙවෙයි. ආණ්ඩුව මෙතෙක් ගබඩා වැටලීම සිදු කළේ පාරිභෝගික පනත යටතේ මිස වෙනත් දෙයක් යටතේ නෙවෙයි. ඉදිරියටත් ඒ සඳහා වෙනත් පනතක් අවශ්‍ය නැහැ. ජනතාවට සහාය දෙන්න සාමාන්‍ය නීති යටතේ පුළුවන්කම තියෙද්දිත් මේ හදිසි නීතිය ගෙනෙන්නට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ බලය තර කර ගැනීමටයි කියලා ඔන්න විපක්ෂ කණ්ඩායමෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා.
නායන තරංග ගමගේ වාර්තා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මියගේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය යනුව බඩු මිල පාලනයට හදිස්සි නීතිය අවශ්‍ය නැහැ කියලා එතුමා ප්‍රකාශ කරනවා. බඩු මිල පාලනයට හදිස්සි නීතිය අවශ්‍ය නැහැ. බඩු මිල පාලනයට හදිස්සි නීතිය අවශ්‍ය නැහැ. 2003 අංක 9 දෙන පාරිභෝගික කටයුතු අධිකාරී පනත ඒකට හොඳටම ප්‍රමාණවත්. අද රටේ කොවිඩ් මරණ දසදහස පහු කළා. ඒ නිසා කඩිනමින් එන්නත් ප්‍රමාණය වැඩි කළ යුතුයි. හදිස්සියේ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගත යුතුයි. හදිස්සියේ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගත යුතුයි එතුමා කියනවා. ආසතීතයන්ගේ සංඛ්‍යාව අවම කරගත යුතුයි. මරණ ටික ටික අඩු කරගත යුතුයි. සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ රැක ගැනීම අවශ්‍යයි. ඒ වගේම ආර්ථිකය ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම බඩු මිල අඩු කළ යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රය ආරක්ෂා කළ යුතුයි. මේ හදිස්සියේ අත්‍යවශ්‍ය දේවල් ඉටු කර ගැනීමට රජය හදිස්සි නීති ඉදිරිපත් කළ තිබෙනවා. මේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හදිස්සි නීතිය හොඳම වැඩපිළිවෙල නෙවෙයි. එතුමා කියනවා හදිස්සි නීතිය ඕනේ නැහැ. පාරිභෝගික ආරක්ෂණ පනත ඇති කියලා. ඊයේ ලසන්ත අලගැවන රාජ්‍ය මාත්‍යවරයා පැහැදිලි කරනවා කතාවක්. පාරිභෝගික අධිකාරිය 2003 ඉඳලා පනවපු නඩු වර්ග 35000න් හිරේ ගිහිල්ලා තියෙන එක්කෙනෙක් විතරයි. දැන් නඩු 6000ක් ගොඩන ගැහිලා අජිත් අලහකෝන් වාර්තා කරනවා මේ දිනවල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නඩු 6000ක් පමණ ගොඩ ගැහී තිබෙනවා කියලා ලසන්ත අලගැවන රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කරනවා. අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ 2003 ඉඳලා මේ දක්වා පාරිභෝගික අධිකාරිය නඩු 35000ක් පනවලා තියෙනවා. 1998 අවුරුද්දේ මීගම මහේස්ත්‍රාත් අධිකරණයේ එක් වරදකරුවෙකුට මාස 3ක සිරදඬුවමක් ලබා දීම හැරෙනකොට මෙතෙක් අන් කිසිවෙකුට දඬුවමක් ලබා දීලා නැහැ. ඒ කියන්නේ එහෙමනම් දැන් මේ යෝජනා කරන්නේ කියන්නේ හාල් සමාවෙන්න මේ සීනි 240ට විකුණද්දි 300ට විකුණන්න සූදානම් වෙද්දිත් මේ විදියට අතගා ඔළුව අතගා ඉන්නද. ඒ කියන්නේ 1998 මීගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරුවෙකුට මාස 3ක සිරදඬුවමක් නියම කිරීම හැරෙන්න මෙතෙක් එහෙම නීතියේ තියෙන ප්‍රතිපාදන වලින් ලැබිලා තියෙන දඬුවම් මෙන්න මේකයි. සමාගම් කිහිපයකට රුපියල් ලක්ෂ දෙකකින් සහ රුපියල් 2000 3000කින් දඩ පනවා තිබෙනවා. පාරිභෝගිකය ආරක්ෂා කිරීමට නීති තිබුණා වුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තියෙනවා. ඇමතිවරයා මිල පාලනය සම්බන්ධයෙන් ඉහළ පෙළේ සමාගම් කිහිපයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචන අධිකරණයේ නඩු කිහිපයක් තියෙනවා කිව්වා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණයට තමයි නඩුව යන්නේ. ඊට පස්සේ ඒක අභියාචනා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට එහෙම එද්දි එතකොට අපිට සීනි කන්න වෙන්නේ කීයටද? ඊළඟට අල්ලපු සීනි ගෙනාපු අයට සල්ලි දෙන්න තීන්දුව කළා නැහැ කියලාත් රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කර සිටියා. රාජසන්තක කරන්න නම් ඕගොල්ලෝ යෝජනාවක් ගෙන්න. ඕගොල්ලන්ට ඕන නම් මේක රාජසන්තක කරන්න යෝජනාවක් ගෙනින්න. ඒ වගේම අධිකරණ මාත්‍ය අලි ශබ්රි මහත්මයාත් මේ කාරණාවට පිළිතුරු දුන්නා. ඒ කියන්නේ ඇයි පවතින නීති වලින් බැරිද පාරිභෝගික ආරක්ෂණ පනත එහෙමනම් වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න නීතිපතිතුමාට ඇවලා නීතිපතිතුමාගේ අදහස් අරගෙන උද්දුත අරගෙන ඊට පස්සේ මේකට මාස 2-3ක කාලයක් යනවා. එතකන් සීනි 300ට කන්නද කියන්නේ? හාල් නැතුව ඉන්න දෙන්නද කියන්නේ? ඒ නිසා තමයි මේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර සැපීමට පමණයි මේ සීමා කරන්නේ. අත්‍යවශ්‍ය ආහාර සැපීමට පමණයි මේ සීමා කරන්නේ. ඇමති අලි ශබ්රි කියයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමක් මේ පනතේ නැහැ. මේක හරියට කියවන්නේ. ජනාධිපති කරලා තියෙන්නේ මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර සැපීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයටපත් කිරීම පමණයි. අත්‍යවශ්‍ය ආහාර සැපීමට පමණයි මේ සීමා වෙන්නේ. පනත හරියට කියවන්නේවත් නැතුව එහෙම නැත්නම් මේ රෙගුලාසි හරියට කියවන්නේවත් නැතුව සමාජ මාධ්‍යවලයි එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවලයි කරන වාද විවාදවල අවසාන අරමුණ මොකක්ද? මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාත් කිව්වා. එතකොට මේ උද්ඝෝෂණ කරන්නේ නැත්නම් මේ තර්ක කරන්නේ අර සහල් මාෆියාවට, වී මාෆියාවට, මේ ආහාර මාෆියාවට. එතකොට ඒව ලස්සනට ජාත්‍යන්තර ජනමාධ්‍යවලත් වාර්තා කරනවා ලංකාවේ මෙන්න මෙහෙම ආහාර හිඟයක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි චීන ණය. අපි ඊයේත් කිව්වා චීනයට කොච්චරක් ණය වෙලා තියෙනවද කියලා. මේ නව යටත් විජිතවාදයේ එක්තරා කොන්ත්‍රාත්තුවක් කියන කාරණාව තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණේ. කොටසක් විදිහට ගත්තාම රටේ ණය ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තාම ජපානටත් 10%යි චීනටත් 10%යි. හැබැයි ඔවුන් කියන්න හදන්නේ මොකද්ද? අපි චීනයට තමයි වැඩිපුර ණය කියලා. ණය වෙන එක නම් ඉතින් කාට ණය වෙන්නවත් හොඳ නැහැ. ඔය ක්‍රිබ් එක ගැන නැත්තම් මේ ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ එකේ තියෙන තොරතුරු ගැනත් ඉස්සරහට දිනුෂ පැහැදිලි කරයි. සාමාන්‍ය නම් ක්‍රිබ් එකක් කියලා කියන්නේ මේ තොටිල්ලකටනේ. ඔව්. එතකොට මේ තොටිල්ල මොකද්ද මේ අපේ තොටිල්ල? හැමෝම යන්න බය තොටිල්ල තමයි මේ ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ කියන එක. එහෙම නැත්නම් ක්‍රිබ් එකේ ඉන්නවා කියලා කියන එක අසාදු ලේඛන ගත වෙනවා කියන එක. එහෙම නැත්නම් දවස් 90කට වැඩිය Taman ණයක් අරගෙන ගෙවලා නැත්නම් ආයතන විසින් ආයතන මැදගත කරලපු ක්‍රමවේදයක් හදලා තියෙනවා ශ්‍රී ලංකාවේදී. මේ ක්‍රිබ් එක කියලා නැත්නම් CRIB කියලා හඳුන්වනවා. එහිදී ඔබට දැන් මොකද වෙන්නේ? ඉස්සරහට දවස් 90 වැඩි වුණොත් එහෙම රතු පාටින් දක්වනවා
ක්‍රිබ් එකේ වාර්තාව. එතකොට Tamanට වෙන යම් වූ ආකාරයක ණයක් ලබා ගැනීම හෝ වෙන යම් පහසුකමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි ඉස්සරහට කතා බහ කරන්න සූදානම්. අපි දිගින් දිගටම අද දවසේදී කතා බහ කරා මේ උවමනාව මොකද්ද හදිසි නීතිය ඇති කරන්න කියන එක. ඒ වගේම තමයි සල්ලි සම්බන්ධනුත් කතා බහ කරනවා. අද දවසේදී දිනමිනි පුවත්පතේ වාර්තා කරනවා පැවති යහපාලන ආණ්ඩුව එදා කිසිම අර්බුදයක් නැතුවත් සල්ලි අච්චු ගැහුවා කියලා ශිහාන් සේමසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශය රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා පැවති යහපාලන ආණ්ඩුව එදා කිසිම අර්බුදයක් නැතුවත් සල්ලි අච්චු ගැහුවා. මුදල් අච්චු ගැසීම ගැන ආණ්ඩුව දොස් පවරන 2015 හිටපු ආණ්ඩුවේ කොටස්කාරයන් එදා කිසිම අර්බුදයක් නොමැතිවත් ඒ කාලේ විශාල වශයෙන් මුදල් අච්චු ගැසූ බවත් මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීම සත්‍යක්වත් එය අර්බුදයේ ජය ගැනීමේ කෙටි කාලීන උපක්‍රමයක් පමණක් බවත් බොහෝ රටවල් මේ පියවර ගන්නා බවත් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහත්මයා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. දිනුෂ මේද පහුගිය කාලේ දැන් කියන්නේ සති දෙක තුනකට කලින් දිගින් දිගටම කතා බහ කරන ගත්තා. දැන් රට ඉවරයි. තෙල් ඉවරයි. ගෑස් ඉවරයි. එන්නේ නැහැ මුකුත්. සිමෙන්ති ඇත්තේ නැහැ. මේ වගේ ඒ කියන්නේ මාෆියාවක් මවා පෙන්නමින් සීනි වලට වගේම මාෆියාවක් මවා පෙන්නමින් කියන්න ගත්තා. ඒ වගේම තමයි සල්ලිත් මේ රටේ ඉවරයි. IMF එකේ ණය ගෙවා ගන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම කතා කරන්න ගත්තා. අජිත් නිවාල් කප්ඩල් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කරා රටේ ණය ගෙවීම සඳහා සංචිත අපි කළමනා කරමින් තියෙනවා. ඒ වගේම තමයි රටට ආනයන ආදායමක් අපනයන ආදායමක් සහ ආනයන වියදමක් ගැන අපි කතා බහ කරා. අපනයන ආදායම අඩු වෙන නිසා ආනයන වියදම අඩු කරන්න කටයුතු කරපු විදිය. මේ විදිහට කළමනාකරණය කරමින් යනකොට ඇයි මුදල් අච්චු ගහන්නේ කියලාත් ඔන්න කතා බහ කරන්න පටන් ගත්තා. ලෝකේ හැම රටක්ම මුදල් අච්චු ගහනවා. ඒ අවශ්‍යතාවය පරිදි සිද්ධ කරන්නේ. හැබැයි යහපාලන ආණ්ඩු කාලේ වගේ නෙවෙයි මේ වෙනකොට මේ තරම් වියදම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙද්දිත් අපේ රට කළමනාකරණ කරමින් තමයි මේ සියල්ල කරේ කියලයි ශිහාන් සේමසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇමතිවරයාගේ ප්‍රකාශය. ඔව් ඊළඟට අර පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්බන්ධ කතාබහේදී මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා මතයක් ගොඩනගෙන්න හැදුවනේ. ඉතින්දි වාසුදේව නානායක මැතිතුමා කියනවා හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. මේක ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් කියලා ජල සම්පාදන මැති වාසුදේව නානායක මහත්මයා කියනවා. මොකද මේක පාර්ලිමේන්තුව තමයි සම්මත කරන්නේ. එහෙම නැත්නම් ඒක බලාත්මක වෙන්නේ නැහැ දවස් 14කට පස්සේ. නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. එහෙම ඕන වෙද්දී ඇයි මේ වගේ ජාවාරම්කාරයන්ට මොන වගේ නීතිද ගේන්න ඕනේ කියලාත් ප්‍රශ්නයක් ඔබට හිතෙයි. පරිභෝජනයට නුසුදුසු සීනි පැණිකර කවයි. වටිනාකම කෝටි 8යි ගබඩා වටලයි කියලා දරුණු පුවත්පත වාර්තා කරනවා. උදේජීව ඒකනායක සහ අස්ලම් වාර්තා කරන්නේ රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් වත්තල ප්‍රදේශයේදී ඊයේ සොයා ගැනීමට STF එක පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වෙලා තිබෙනවා. උපාය දූතයෙකුගෙන් ලත් තොරතුරක් අනුව තමයි STF එක මේක කරලා තියෙන්නේ. සීනි පරණයි. ඊට පස්සේ මොකද කරන්නේ? පැණි කරලා සීනි උණු කරලා පැණි කරනවා. පැණි කරලා පරණ දේවල් කන්න දෙනවා. පැණි අලුත්නේ. අලුතෙන්ම හැදෙන්නේ පැණි අලුත්නේ. ඊළඟට අල්ලපු කහකුඩු 100ක් රුපියල් 200 ගානේ සතසරි විකුණන්න සූදානම් වෙනවා කියලා සාලේ කුමාර ගුණසේකර වාර්තා කරනවා. පහුගිය කාලේ කහ ඇල්ලුවා කියලා කියනවානේ. වේගෝ පසුගිය කාලේදී අත්අඩංගුවට ගන්න ලැබූ කහ තොග සතසමකින් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා කියලා සඳහන් කර සිටිනවා. මොකද දැන් කහකුඩු මේ ටොන් 100ක් වෙන්නේ නැති නේද? නෑ 100 රුපියල් 200 ගානේ තමයි විකුණන්නේ. සතසරාම 100 රුපියල් 200 ගානේ විකුණනවා. එහෙම කියද්දී බුද්ධික මේ අර අද පුවත්පතේ වාර්තා කරනවා සිරස්තලයක්. ඒ කියන්නේ සුනිල් පෙරේරා ගායකයා පිළිබඳව ඒක හරි ආකර්ශනීයයි. ඒ කියන්නේ අද ජාතික පුවත්පත් බොහෝමයක සුනිල් පෙරේරා මහත්මයා පිළිබඳව ලිපි පළ වෙනවා. අද පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන අන්තම හරි ආකර්ශනීය මම හිතන්නේ. මෙන්න තියෙනවා. I don't know why මෙහෙම වෙන්නේ මෙහෙම උනේ ඇයි කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. පුවත්පත් ගණනාවක විවිධ විදිහට මේ වාර්තා කරලා තිබුණා සුනිල් පෙරේරා අසහාය කලාකරුවාගේ අභාවය පිළිබඳව. ඒකේ විශේෂ වෙනවා අද පුවත්පතේ කතාව සුනිල් අයියේ සුබ ගමන් කියලා අද පුවත්පත වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ අද පුවත්පතේ කතුරු වෙන කාංචන දසනායකනේ. ඔව්. එක එක අයත් එක්ක සුනිල් පෙරේරා කියන ඒ කලාකරුවා සම්බන්ධ වෙච්ච විදිහ
පිළිබඳව තමයි කතා බහ කරන්නේ. දැන් දුෂාන් කියන්නේ ජිප්සි සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පියා. ඔහු ඊයේ පෝස්ටුවක් පළ කරලා තිබුණා. ඔහුට දෙවෙනි තාත්ත වගේ තමයි සුනිල් පෙරේරා මහත්මයා. මුලින්ම කතා කළා කොහොම දුෂාන් එන්න ජිප්සි සංගීත කණ්ඩායමට ජිප්සිස් එක ප්ලේ කරන්න කියලා. ඔහුගේ ජීවිතය ආපු සුන්දරම වචන ඒක. මොකද සුනිල් පෙරේරා කියන කලාකරුවත් එක්ක නැත්නම් ජිප්සි සංගීත කණ්ඩායමත් එක්ක සංගීත ශිල්පියෙක් නම් හරිම ආසයි වැඩ කටයුතු කරන්න. ඒ පුංචි කාලේ හිටපු දුෂාන් අවුරුදු 18ක් තිස්සේ සුනිල් පෙරේරාත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි අද එන කෙනාද පරණ කෙනාද අපි දැක්කා ජයශ්‍රීගේ ජයශ්‍රී ඒ පිළිබඳව කතා බහ කරලා තිබුණා. විවිධ කලාකරුවන් තමන්ට සුනිල්ව සම්බන්ධ වෙච්ච විදිහ. ස්වාධීන රූපවාහිනී සේවය ගත්තොත් එහෙම කොයිතරම් ප්‍රමාණයක් මෙහෙට ඇවිල්ලා තියෙනවද? ඔහු විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනවා. දේශපාලන වැඩසටහන් වලට සහභාගී වෙනවා. සංගීතමය වැඩසටහන් වලට සහභාගී වෙනවා. මේ හැම වෙලාවකදීම සේවකයා සුළුද රේදුරෙක්ද එහෙම නැත්නම් කැමරා ශිල්පියෙක්ද එහෙම නැත්නම් නිෂ්පාදකයෙක්ද කියලා නෑ. හැමෝගෙම යාළුවෙක්. එහෙම කෙනෙක් තමයි මේ අපත්‍රයෙන් වෙන්න උනේ. ඒ පිළිබඳව විවිධ පුවත්පත්වල විවිධ විදිහට ඔවුන්ට දැනෙන ආකාරයෙන් පළ කරලා තිබුණා. අද පුවත්පත වල කරලා තියෙන්නේ I don't know why මෙහෙම උනේ ඇයි කියලා. සුනිල් අයියේ සුබ ගමන් කියලා තියෙනවා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශෝක පණිවිඩයක් නිකුත් කරනවා. සංගීත ක්ෂේත්‍රයේ අදටත් එකසේ ජනප්‍රිය ගීත රසක් ඔහු දායාද කළා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් සුනිල් පෙරේරා කියලා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. සහෘදයන්ට ජනතාවට සහ අපේ රටට බලවත් පාඩුවක් මේ සිද්ධ වුණේ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. මේ අභාවය පිළිබඳව ලිපි ගණනාවක් ලියවෙනවා. ඇතරේ ඒ.ඩී. රංජිත් කුමාර කියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා අද ලංකාදීප පුවත්පතට ලිපියක් ලියනවා. ගීත ලොවේ සොඳුරු ආඥාදායකයා කියලා. ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ අභාවයේ නිමිත්තෙන් ඒ අනුව ඔහු කියනවා 1952 සැප්තැම්බර් 14 වනදා මරුටුවේ උපත ලැබූ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරාගේ ජීවිත කතාව සිනමාවට නැගීමට තරම්ම රසවත්, දුක්බර, හිතුවක්කාර, ත්‍රාසජනක කතාවලින් සපිරි කතා වෘතාන්තයක්. ඒක කිසිසේත්ම රෝසමල් රැහානාවකින් යුතු සුන්දර කතාවක් නොවේ. ඔහුගේ ප්‍රියා ප්‍රැන්සිස් පෙරේරා වූ අතර මව එලානෝ එලිසබෙත්. පියා රත්මලානේ රසකැවිලි ව්‍යාපාරයක් අරඹා ඇත්තේ තමන්ගේ සහෝදරයා එක්ක. ඒක ඉතාම ජනප්‍රියයි. අවසානයේදී ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා කියන රසවත් සිද්ධි ගණනාවක් ගොනු කරන අතරේ දැන් බුද්ධික වනේ කොයිතරම් මිනිස්සු ආශ්‍රය කරනවද කොහේ කොහේ යනවද කියලා ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා ලියනවා. සුනිල් කිසිදා ජංගම දුරකථන භාවිත කර නැත. මොබයිල් ෆෝන් එකක් කවදාවත් තිබිලා නැහැ. සජිත් සහ ගයාන් සියල්ල සම්බන්ධීකරණය කරති. සුනිල්ගේ සහෝදර සහෝදරයෝ ඔහුට පනස ආදරය කරති. විප්ලවකාරී චරිතයක් වූ සුනිල්ට සෙවණැල්ල වූ ගීතා සුනිල්ට කාරුණික මාතෘ භාර්යාවක් ලෙස අවසන් හුස්ම බිඳ වැටෙන තුරුම ළඟ සිටියාය. තොප්පියක් හිසේ පැළඳ නිතර අපිදුටු සුනිල්ට විවිධ වර්ගයේ තොප්පි 20ක් පමණ තිබූ බව අපට පවසා තිබුණි. හැම ආගමකටම හැම ජාතියකටම හැම ලෙසම සමසෙත් මෙත දැක් වූ මේ කලාකරුවා උතුරායන මානවදායවේ සලකුණක් තබමින් සුවනින්දකට ගියේ කියලා ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා කියනවා. ඔහුගේ දේශපාලන තව කතාවක් දිනෝෂ දැන් සුනිල් පෙරේරා කියලා කියන්නේ හොඳ ව්‍යවසායකයෙක්. මම ගොඩක් කල් ළඟින්ම වැඩ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම වෙළඳ ශාස්ත්‍රයේදී සුනිල් පෙරේරා නිර්මාණයක් කරොත් කමර්ෂල් එකක් හැදුවොත් නැත්නම් වෙළඳ නිර්මාණය කරොත් එහෙම හිට්ම තමයි. ඔහොම තමයි කතා කරන්නේ. ඒ සුනිල්ගේ වොයිස් එක, සුනිල් කතා කරන රිද්මය, ඔහුගේ ගායනා කරන රිද්මය මේ සියල්ලම වෙළඳැන්වීම් නිර්මාණකරණයට හරි වැදගත්. ඒ වගේම තමයි ඔය දැන් ගායන් ගැන සජිත් ගැන කිව්වා. සජිත් තමයි ලංකාවේ ඉන්න ගායන් ඇමරිකාවේ ඉන්නේ. පුතා තමයි මේ සියල්ල සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඊට අමතරව සුනිල් අයගේ තිබුණා විශේෂ කාරණා කිහිපයක් පිළිවෙල සම්බන්ධයෙන්. මේට අවුරුදු ගණනාවකට කලින් තියෙන ඇග්‍රීමන්ට් එකක් වුණත් ඔහුට ටග් ගාලා හොයලා ගන්න පුළුවන්. මේක මේ කම්පියුටරයිස් කරලා තියෙන එකක් නෙවෙයි. මැනුවල් විදිහට එහෙම නැත්නම් ඔහු Tamanගේම ක්‍රමවේදයක් අනුව පිළිවෙල හදලා තිබුණා සහ එන හැම කෙනාටම පිළිවෙල උගන්වන්න කටයුතු කරපු කෙනෙක්. බෞද්ධ දහම ගැන, කතෝලික දහම ගැන, ක්‍රිස්තියානි දහම ගැන, මුස්ලිම් ආගමේ නැත්නම් ඒ ඉස්ලාම් දහම ගැන ඔහු අවබෝධයකින් කතා කරා. හැමෝටම සමානාත්මතාවය ලැබෙන්න ඕන ඇයි කියන එක පිළිබඳව කතා බහ කරා. විශේෂයෙන් දැන් අද සුනිල් අයියා ඔබට සුබ ගමන් කියන ලිපිය සඳහන් කරනවා 1970 දශකයේදී ඔහු නිර්මාණය කළ ගීතයක් 2020 දශකයටත් රීමේක් කරන්නට තරුණ තරුණයන් උනන්දු කරවපු ආකාරය. විශේෂයෙන්ම ගොඩක් වැඩිහිටියන් නැත්නම් ප්‍රවීණ ගායන ශිල්පියන් තමන්ගේ ගීතයක් තව කෙනෙක් කියනවට කැමති නැහැ. සුනිල් කියන්නේ මොකද්ද? මෙන්න මගේ ගීතය අරන් කියන්න.
එහෙම තමයි සුනිල් කියන්නේ. මම දවසක් සුනිල් ඇත්තේ කතා කරලා දැහුවා ඇයි ඔයාගේ ගීත අනිතට කියන්න දෙන්නේ කියලා. එතකොටනේ ඉතින් හැමෝටම ජොලියක් ගන්න පුළුවන්. මෙහෙම තමයි කතා කරන්නේ. සුනිල් පෙරේරා මහත්මයා ගීත ගායනා කරේ Tamanගේ සතුටට. ඒ පිළිබඳව කතා බහ කරනවා. ඇතම් රැඩිකල් යයි කියන සංගීතවේදීන් ප්‍රබුද්ධයයි කියන සංගීතවේදීන් මා ගීත නිර්මාණය කරන්නේ සමාජ ප්‍රගමනයට මා රසිකයන්ට දෙන්නේ මට රස වැදී හැකි දේ පමණයි. ආදී ලෙස වචන පසුපස හැඟවීමෙන් වචන පලියක් කරගනිද්දී සුනිල් අයියා කිව්වේ මම සින්දු කියන්නේ මගේ සොමයට කියාය. මෙහිමයි සුනිල් පෙරේරා ගැන අද හැමතැනම කතා බහ කරන්නේ. පහුගිය කාලෙදී බොහෝ දෙනා එකතු වෙලා සුනිල් අයියට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා. නමුත් අපිට හැකියාව ලැබුණේ නැහැ ඒ ශක්තියට ඔහුව බේරගන්න. නමුත් රටේ සියලුම ජනතාව මේ වෙනුවෙන් ශෝක වෙන බව නොඅනුමානයි. සුනිල් අයියේ ඔබට සුබ ගමන්. ඔහුගේ දේශපාලනය මත ඔහුගේ මතවාද පිළිබඳව යම් යම් ගැටලු තියෙන බව ඇත්ත. ඒ නිසා අපිට ඔහුට මේ පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරන සුනිල් අයියේ ඔබට සුබ ගමන්. ඔහු කොරෝනා වලින් මිය යන්නේ, කොරෝනා ආසාදනය ළම යන්නේ, එන්නත ලබා ගන්න එකේ වටිනකම, කොරෝනා වලින් පරිස්සම් වීමේ පණිවිඩය ඔහු රටට ලබා දීලා අම්පාරේ කොරෝනාවම බිහි කළ දරුවන් 4 දෙනාම මරුට කියලා ඛේදජනක පුතක් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අම්පාරේ කොරෝනාවම බිහි කළ දරුවන් 4 දෙනාම මරුට කොවිඩ් ළමා රෝගීන්ගේ අඩුවක් ඒ අතර පෙන්눔 කරනවා කියලා අද රංජන් කස්සුරි වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට. කොළඹ රිච්විආර් ළමා රෝහලේ ප්‍රතිකාර ලැබෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහත්මයා සඳහන් කරනවා. ඉක්ුත් කාලයේදී කොවිඩ් ආසාදිත දරුවන් 200කට වැඩි ගණනක් දිනපතාම පාහේ ළමා රෝහලට ප්‍රතිකාර ලැබමින් සිටි බවත් නමුත් මේ වෙනකොට ආසාදිත දරුවන් සංඛ්‍යාව 87 දෙනෙක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒක ඊටාම සැනසිලිදායක පුවතක් කියලා වාර්තා වෙද්දී අද පුවත්පත වාර්තා කරනවා ආදිවාසී චාරිත්‍ර මැද හීන්මැණිකා නික්මයයි කියලා ඌරුවලිගේ වන්නිනැත්තන්ගේ බිරිඳ නැත්නම් ආදිවාසී නායකයාගේ බිරිඳ රජින කියන්න බෑ. ඒකට බිසව නේද? ආදිවාසී නායකයාගේ ඌරුවලිගේ වර්ගයේ වන්නිනැත්තන්ගේ බිරිඳ නික්ම ගියා. අද පුවත්පත ඡායාරූපත් එක්ක වාර්තා කරනවා. විශේෂයෙන්ම මයංගනේ රංජිත් කරුණාවීර සහ චමිල් රූපසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කොවිඩ් වෛරසය වැළඳී ජීවිතක්ෂරපත් වූ ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිනැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මහත්මිය අවසන් කටයුතු මහියංගන ප්‍රදේශයේදී සිද්ධ වුණා. මහියංගනීය ප්‍රාදේශීය සභා ආධනාගාරයේදී තමයි ඊයේ පස්වර 3ට පමණ සිදු කරලා තියෙන්නේ. ආදිවාසී චාරිත්‍රාත් සිදු කරා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මේ සිද්ධ කරා කියලා කියනවා. ඇය මිය යන විට 64 වෙයේ පසු වුණා. හීන්මැණිකා මහත්මියගේ ආරක්ෂාව පොලිස් ආරක්ෂාව සහිතව තමයි මහජන ගෞරවය මැද මෙය සිද්ධ කරේ කියලා අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. පවුල් ලක්ෂ 10කට රුපියල් 2000 දීමනාව දීලා ඉවරයි කියලා චාමරපල්ලේ ගෙදර වාර්තා කරනවා. පවුල් ලක්ෂ 10කට 2000 දීමනාව දීලා ඉවරයි. කාට හරි ලැබිලා නැත්නම් ලැබෙන්න ඕනයි කියලා හිතනවා. අභියාචනා කරන්න පුළුවන් කියලා අද වාර්තා කරලා තිබුණා. සල්ලි ගැන කතා කරන් පස්සේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍යමැතිතුමා මන්ත්‍රී කමිටුයි රාජ්‍යමැති කමිටුයි අස්වෙලා නැවත භාණ්ඩාගාර අධිපති ධූරයට මහ බැංකුවේ අධිපති ධූරයට යන්න නියමිතයි කියලත් ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබුණා. ඒ අතරේ අපේ අගමැතිතුමා යුරෝපීය සංචාරයකට යනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරන යුරෝපයේ ඉහළ මට්ටමේ ප්‍රධාන දේශනයකට අගමැතිට ආරාධනා ඇමති ජී.එල්. පීරිස් කියයි කියලා. මෙහිදී පිරිසක් බොර්දියේ මාළු බානවා කියලා සාගර කාර්යවසම් මහත්මයා නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා ඊයේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. ඔය අරුණ පුවත්පත නේ? මේ අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත්තම ලෝකයේ මුහුණ දීලා තිබෙන තත්ත්වයකට තමයි ලංකාව මුහුණ දෙන්නේ. නමුත් මේ වසංගත තත්ත්වය හමුවේත් බොරදියේ මාළු බාන පිරිස් සිටින බව සමාජ මාධ්‍යවලින් අපට පේන්න තියෙනවා. අපේ රට පිළිබඳ කෙතරම් අසුභවාදී දේවල් ඉදිරිපත් කරනවාද කියලා සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්න තියෙනවා. අපි කියන්න කැමති අත්තිවාරම දානවා. අත්තිවාරම දාන එක දුරට පේන්නේ නැහැ. හැබැයි ඊටාම සැලසුම් සහගත වැඩපිළිවෙලකට අත්තිවාරම දාලා තියෙනවා. අපි නැවතවතාවක් මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉරෙච්ච ගමන්ම රටට වසන්ත උදා කරනවා කියලා සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා කියපු ප්‍රකාශය අරුණ පුවත්පත වාර්තා කරද්දී ජී.එල්. පීරිස් සමාජතුමා සම්බන්ධ පුවත් ගණනාවක් තියෙනවා. මම දිවයින පුවත්පතේ පුවත උපුටා දක්වන්නම්. කොවිඩ් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක්
උදා කරගන්නවා කියලා කොවිඩ් හමුවේද ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කරගන්නවා කියලා දිවයින පුවත්පත වාර්තා කරන විදේශ ඇමති මහාචාර්ය ජීල් විස් මහත්මයා. ඒ වගේම තමයි දිවයින පුවත්පතම කියනවා යුරෝපයේ ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට අගමැති ඉතාලියට යයි කියලා. 9 වෙනිදා තමයි ලංකාවෙන් පිටත් වෙන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා යුරෝපයේ පැරණිතම විශ්වවිද්‍යාලයක් වන විශ්ව කීර්තියටපත් ඉතාලියේ පොලොන්ජා විශ්වවිද්‍යාලයේ ලබන සතියන්තයේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට යුරෝපා රටවල පිවිති විවිධ රාජතාන්ත්‍රික නායකයන් සහභාගී වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සිලෝන් ටුඩේ පුවත්පත ඒ පිළිබඳව සඳහන් කරනවා PM invited to address international symposium in Italy කියලා. සිලෝන් ටුඩේ පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. අපිට නරඹන්නට හැකියාව ලැබෙයි මේ වෙලාවේ සිලෝන් ටුඩේ පුවත්පත. දිනමින පුවත්පතේ තවත් සුවිශේෂී වාර්තාවක් තියෙනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාවට යන්න පුළුවන්ද අපිට? නවසීලන්තයේ තොරතුරු සම්බන්ධයෙන්ුත් කතා කරනවා. ඒ දිනමින පුවත්පතයි වාර්තා කරන්නේ. නවසීලන්තයේ ප්‍රතිපහාරයේ වගකීම විමර්ශනයට උපරිම සහාය දෙනවා. ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ඇමති කියයි. නවසීලන්තයේ පිහිපහාරයේ විමර්ශනයට උපරිම සහාය දෙනවා කියලා. ඒ පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කරා. දැන් විදේශ අමාත්‍යාංශයේ විදිහට ඔවුන් කටයුතු කරලා තිනවා. නවසීලන්තයට අවශ්‍ය සියලුම සහයෝගය රටක් විදිහට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා දිනමින පුවත්පතම වාර්තා කරනවා. අගමැතිවරයා බොලොංගා සමුළුව ඇමතීමෙන් මිත්‍යාව දුරු කර යථාර්ථය අවබෝධයට හැකි වෙනවා කියලා ජීල් ෆිරිස් මහත්මයාගේ ප්‍රකාශය. මේ විදිහට තොරතුරු ගණනාවක් පුවත්පත් ගණනාවක සඳහන් වෙනවා අද විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන්. අනුරාධපුරයේත් වාර්තා කරනවා ගුරු විදුහල්පති යෝජිත වැටුප් මුදල 4ට කැඩුවොත් අරගලයේ දිගටම කියලා මහින්ද ජයසිංහ වෘත්තීය සමිති නායකයෙක් කියනවා. ගුරු විදුහල්පති යෝජිත වැටුප 4ට කැඩුවොත් අරගලයේ දිගටම කියලා කියද්දි ජෝසප් ස්ටාලින් කියනවා අධ්‍යාපන නැමැති ගුරුවරුන්ට එරෙහිව ජනතාව අවුස්සනවා කියලා. අධ්‍යාපන නැමැති ගුරුවරුන්ට එරෙහිව ජනතාව අවුස්සනවා කියලා නිරන්තර මధుරාවැලේ වාර්තා කර සිටින්නේ ජෝසප් ස්ටාලින් වෘත්තීය සමිති නායකයා කරන ප්‍රකාශය. ඇතැම් නිලධාරීන් කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙනවා කියලා යල්වෙල පඤ්ඤාසාර හිමිනුත් කියනවා අධ්‍යාපන නැමැති ගුරුවරුන්ට එරෙහිව ජනතාව අවුස්සනවා නෑ. දැන් ජනතාවට තේරුම් යන්න පටන් අරගෙන තියෙනවා මොකද්ද මේ කතාව කියලා. ඒ කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුව එකක් වෘත්තීය සමිතිවල ගැටලුව තවත් එකක් කියලා. ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවට නම් විසඳුම දෙන්න පුළුවන්. හැබැයි මේ වෘත්තීය සමිතිවල ගැටලුවට විසඳුම් දෙන්න හරි අමාරුයි කියන එක ජනතාවට තේරුම් යන්න පටන් අරගෙන තියෙනවා. ගුරුවරුන්ටත් තේරුම් යන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා වැඩ කරනවා නම් මේ මාස දෙකට රුපියල් 5000 දීමනා දෙකක් දෙන්නම් කියලා කිව්වා. දැන් ඒකත් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ ස්ථිර කරන්නයි ඉල්ලුවත් රජයෙන් ප්‍රතිචාර නැහැ. අභ්‍යාසලාභී උපාධිධාරීන් 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා විරෝධතාවක. වාර්තා කරන්නේ අශිකා ජයවීර. කවුද මේ අය? පුහුණු අවසන් කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරී 50629ක් දෙනා ස්ථිර කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ රජයෙන් ඉල්ලීමක් කර සිටියත් ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදක්වූ බැවින් සැප්තැම්බර් 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා විරෝධතා සතියක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් කියන ධම්මික මුණසිංහ කියන වෘත්තීය සමිති සටන්කරුව සඳහන් කරනවා. දැන් මේ අය තමයි මේ ආණ්ඩුව ආවයින් පස්සේ අර රාජ්‍ය සේවයට බඳවාගත්ත පිරිස. මේ පුද්ගලයා කියනවා, ඒ කියන්නේ ධම්මික මුණසිංහ මහත්මයා සඳහන් කරනවා වර්තමාන ජනාධිපතිවරයා 2020 පෙබරවාරි මාසයේ අමාත්‍ය මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් මේ උපාධිධාරීන් 52629 දෙනාට පුහුණුවකින් පසු ස්ථිර සේවයට ලබා දෙන බවත් සේවයට බඳවාගත් පසුව රුපියල් 20000ක වැනි මුදලක් දැනට ලබා දෙනවත් කියලා කියනවා. රුපියල් 20000යි දැනට දෙන්නේ. අවුරුද්දකින් පස්සේ අවුරුද්දක පුහුණුවකින් පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලා කිව්වලු. මේ 2020. කොට දැන් මේ අවුරුදු දෙකක කාලේ අවුරුදු එකමාරක විතර කාල සීමාව තුළ කොවිඩ් වසංගතයක් එක තිබුණේ. මේ අය කල්පනා කරන්න වෙනවා අපි මොනවද මේ අවුරුදු එකමාර තුළ කරපු වැඩ. හරිද? දවස් කීයක් වැඩට ගිහිල්ලා තියෙනවද? හරිද? මේ 20000 එක මාසෙකවත් අඩු වෙලා තියෙනවද? මේ තවත් අවුස්සන්න හදන්නේ. එතකොට 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා විරෝධතාවක මේ ඊයේ පෙරේදා රාජ්‍ය සේවයට බඳවාගත්ත එම නැත්නම් අභ්‍යාසලාභී උපාධිධාරීන් ඔවුන්ට කියා ලැබෙන්න ඕනේ. හැබැයි කවුද මේ ඔවුන්ව අවුස්සන්නේ කියන ප්‍රශ්නය මෙතන තියෙනවා. ඒ අතරේ උද්දික මේ ක්‍රිබ් වාර්තා මත පදනම්ව කොවිඩ් ණය අයදුම්පත් ඉවතලන්න එපා කියලා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දෙනවා. නයනතරංග ගමගේ කියන්නේ කොවිඩ් ණය සහන යෝජනා ක්‍රම යටතේ ඇති ණය අයදුම්පත් ණය තොරතුරු කාර්යාංශය ඒ කියන්නේ ක්‍රිබ් එකේ නම තියෙනවා කියන හේතුව මත විතරක් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරන්න එපා. ණය නොදී ඉන්න එපා කියලා වාණිජ බැංකුවලට යෝජනා කරනවා කියලා කියනවා.
ජීවිත රැක ගැනීම අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා ආචාර්ය කෙහෙලිය රබුකැල් මහත්මයා සූම් තාක්ෂණ ඔස්සේ කරපු වැඩමුළුවකදී සඳහන් කරපු කතාව අද දිනවින පුවත්පත වාර්තා කරලා තිනවා. ජීවිත රැක ගැනීම අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වන අග්නිදිග ආසියානු කලාපීය සමුළුව සූම් තාක්ෂණ ඔස්සේ අමතමින් තමයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. 73 වෙනි සමුළුවේ සභාපතිත්වයේ තායිලන්තයේ හිමිව තිබූ අතර 74 වන සමුළුවේ සූම් තාක්ෂණ ඔස්සේ පැවතියා. මේ සමුළුවේ නව සභාපති ලෙස මෙරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මහතාගේ යෝජනාව මත නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය උමේෂ් ශ්‍රෙල්ලා මහතා පත් වුණා කියලා සඳහන් කරනවා. ඩෙල්ටා ප්‍රභේද ඉවත් වීම සමගම වාර්තා වූ ඉහළම රෝගීන් හා මරණ සංඛ්‍යාව මේ වසරේදී අප අත්විඳි බවත් සිහිපත් කරන අතරතුරදී සැප්තැම්බර් 5 වනදා වන විට මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 20 ඉක්ම වූ 85.7කට වඩා එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති අතර 61.94කට වඩා එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතයිද පෙන්වා දුන්නා කියලා සඳහන් කරනවා. කාටුන් කියවන වෙලාව මේස ගොඩාක් දාගෙන සූම් තාක්ෂණ සේව ගන්නකොට මොකද කියන්නේ? අපි අලුත් වචන මොකක් කරේ බලමු. ඉන්දිකගේ ඒකට වචන වෙන පදයක්. ඉන්දිකගේ ටියුෂන් වගේ. අංජනගේ කාටුන් වලින් වැඩි ආරම්භ කරනවා. දිනවෙන පුවත්පතේ අංජනගේ කාටුන් එක දිගටම වර්ජනය නිසා ගුරුවරුන්ට 5000 දෙන්න බෑ කියලා දිනේෂ් කියනවා බං. ඒක දිගටම ගෙදර ඉන්න අපිට දෙන්න බැරිද? මන්න අහනවා. ඒක දිගටම ගෙදර ඉන්න අපිට දෙන්න බැරිද කියලා. ඉතින් ගෙදර ඉන්න අයට තමයි දෙන්නේ ඒක. ඒ ගෙදරින් අයට තමයි දෙන්න යෝජනා කරේ. දිනේෂ්ව දෙන්න බෑ කියලා. එතකොට ජයරත්න වික්‍රමසිංහ ෆේස්බුක් කාටුන් එකකින් කියනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් කියනවා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවකට 4 වරම් ආරක්ෂාවක් කියලා. පක්ෂයේ වලට දාගෙන දැම්මුණ 4 වර අඳ ගහන්න යන්නේ. ඒ ෆේස්බුක්. තිස්ස හේවා විස්සගේ hina වැස්ස. එන්න කොරෝනා හැම තැනම එන්න ඉන්න බියෙන් ජනයා නැතිගෙන ඉන්න. ගෙන්න රටින් සංචාරකයන් ගෙන්න ඇන්න මැතිඳු පොදු ජනයා හට ඇන්න. එන්න කොරෝනා හැම තැනටම එන්න ඉන්න බියෙන් ජනයා තැතිගෙන ඉන්න. ගෙන්න රටින් සංචාරකයන් ගෙන්න ඇන්න මැතිඳු පොදු ජනයා හට ඇන්න. විදුර අබේනායකගේ දවසේ පද 4 තියෙනවා. තවමත් පරදන්න බැරි හොර නඩේය සුව උපකරණ තොගයක් කළු කඩේය පවතින නීති අනුවත් පොඩි දඩේය නවතාලිය යුත්තේ මේ හොර වැඩේය. අද පුවත්පතේ ඩොක්ටොක් ප්‍රියන්ති පෙරේරගේ බැරි ගාතේ කොහොමද මේ හාල් ගෝනියක් උස්සගෙන යන්නේ? මටත් වැඩි අමාරු යාචකයෝ ඉන්නවා. කෙනෙක් ජීවත් වෙන්නේ වයිෆ්ගෙන්. අනිත් මෑන්ස් පඩිය බැංකුවට කැපෙනවා. තව පොරක් පෙන්ෂන් එකෙන් ඉල්ලනවා. උන්දලට දෙන්න. ඕකත් කියන්න ඉවර කරන්න MD වීරරත්නගේ මරිසිපාල කාටුනියත් ඉදිරිපත් කරන්නම්. ලසන්ත අලගියවන්න කියනවා තිරුඟු පිටි කොහොමටවත් ඉහළ දමන්නේ නැතිලු. තිරුඟු පිටි සඟ වූ ගබඩාත් වටලන්න වෙයිද කියලා තමයි මරිසිපාල අහන්නේ. ඕකයි තත්ත්වෙත් කියලා ඉන්නම්. UNPට 75 වසරක් පිරේ අමතයි රනිල් ඇල්මෙන් තරුණයන් කරේ. ඔහු තව දිගට ඉන්නා විට පුරුල් තිරේ ගැහුවා මහින්දත් අත්පුඩි හෙමින් සැරේ. අද අවන්ත ආටිකල ආදරණීය කාටුන් එකක් සංවේදී කාටුන් එකක් නිර්මාණය කරනවා. පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා ආපු සුනිල් පෙරේරා පාවෙන පීරිසියකින්ම ආයි ඒ පිටසක්වලට යනවා කියලා 1952 68 වසරක ජීවිතය සුනිල් පෙරේරා ආයි ඒ පිටසක්වලටම යනවා. නිර්මාණශීලී සංවේදී දාබරයි අවන්ත ආටිකල නිර්මාණය කරන්නේ ඒ කාටුන් එක. අපි ගිහිල්ලා එන්නම් ලස්සන දවසක් ඔබට. තව සුළු මොහොතකින් පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒ කියන්නේ අර පරාක්‍රම සමුද්‍රයේ වටේ මන්තීරුවක් හදන්න ගිය එකේ ඒකේ ඇත්ත කතාව. දැන් අපි කිව්වා මේ පඩු කරඳ ගහ රතු දත්තලා ඉස්සුවෙත් නෑ කියලා. අමරකීර්ති අතකොරල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එනවා. ඇත්තටම මොකද්ද හදන්න ගියේ?
සමහරු දාලා තිබුණා මේ ගොවීන් පෝර ඉල්ලනකොට මේ මන්තීරු හදනවා කියලා. ඒ නිසා මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්. ඊට පස්සේ විරෝධය කරමු. අපි ගිහිල්ලා එන්න. ලස්සන දවසක්. පරිස්සම් වෙන්න.